आदस्से सुनन्तु सग्मुक्तिधं धम्मस्सेन कालो अयं बद्धंथा धम्मस्सेन कालो अयं बद्धंथा धम्मस्सेन कालो अयं बद्धंथा नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से आतापि सम्प्रजानो सत्तिमा विनेय लोके अविद्या दोमनस्सानं काये कायानुपस्ति विहरति वेदनानु वेदनानुपस्ति विहरति चित्तानु चित्तानुपस्ति विहरति धम्मानु धम्मानुपस्ति विहरति गौरवास्पद අපගේ විශේෂයෙන් ආඩියම්වලන ඒ පිරිවෙලෙහි උපපරිණාධිපති එවැගේම මේ පින්දිමේ විහාරාධිපති අපගේ සුජාතා ආන්දුවන් වහන්සේ එවැගේම යසස්සි පරිහාඳුරන් වහන්සේ නාරද පරිහාඳුරන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි සද්ධාකාමී හිමිවතුනි අද මේ පොහොය පිළිබඳව මම අනුශාසනා කරන්නේ අපේ පඬිතුහාමුදුරන් වහන්සේ මේ නවම් පොහොය පිළිබඳව හොඳ අනුශාසනාවක් මේ පොහොය දවසේ සිදුවෙච්ච ප්‍රධාන දේවල් පිළිබඳව දෙයට පැහැදිලි කළා ඔබ හැමදෙනාට. ඒ මාතෘකාව විශේෂයෙන් මේ අනුශාසනාවක් එක්ක තමයි මේ දේශනාව සිදු කරන්නට මට හිත පහළ වුණේ. දැන් අපි උපමාවක් හැටියට ගන්නවා. දැන් මේ භික්ෂුව මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම හොඳට මේක සමාධි සුවයෙන් අහනව නම් හොඳ වටිනාකමක් තමන්ට තමන්ගේ බුද්ධිය තුලින්
මනස සුවපත් කර ගැනීම මතු කර ගන්නට පුළුවන්. ඒක ඒ වටිනාකම මිල කරන්න බැරි වටිනාකම. ඒක මෙපමණයි මෙච්චරයි කියලා ආනිසංස මිල කරන්න බෑ. චිරතම මහත්ඵලයි මහානිසංස වෙනවා මේක චිත්ත ඒකාග්‍රතාවේ ස්වභාවය. මේ ධර්මයේ ශ්‍රවණය කළොත්. දැන් අපි අර උපමාවක් කිව්වනේ. දැන් ඔබ හැමදිනාගේම ශරීරවල මේ භික්ෂුවගේ ලේ අපි ලේ ධාතු කියලා කියනවා නේද? ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලඩ් කියලා නේද? භාෂාවල් කියනවා නම් 900ක් මේවා පැහැදිලි කරලා දීලා තියෙනවා මීට පෙර ඔබ හැමදිනාට. එතකොට මේ ලේවල දැන් අපි ලේවලට වර්ගීකරණයක් කරනවා නේද? A negative, A positive, B negative, B positive, O negative, O positive. දැන් මේ මොකද්ද මේකින් අපට අවබෝධ කරගන්න තියෙන්නේ? ගැඹුරින් හිතන්න බලන්න. මේ වගේ තමයි පින්වතුනි මේකෙන් අපිට අපේ බුද්ධිය තුළින් වටහා ගන්න ඕන. තවත් අපි ටිකක් ඉස්සරහට ගියොත් අපේ පඬිතුක හාමුදුරුවන් සඳහන් කළා ගොවිතැන් කරන ඒ ගොවියා වතුර ටික කොහොමද ජලය Tamanට ඕන තැනට හරවගෙන යන්නේ? මම සඳහන් කළානේ. එතකොට කීවඩු ඒ කියන්නේ දුනුවාර ඒගොල්ලන්ගේ ඒ දුනු හී හදන්න එක එක ආයුධ හදන්න ඒ ලී වලින් ලී Tamanට ඕන විදිහට ඒවා නවන් එක එක හැඩතලවල සකස් කරන්න ඒගොල්ලෝ දක්ෂයි. ඒවා ඒ විදිහට Tamanට ඕන විදිහට නිර්මාණය. ඊළඟට තවත් උපමාවක් කළානේ. මොකක්ද? වඩුකාරයෝ ඒ ලී Tamanට ඕන විදිහට කපලා කොටලා උපමට්ටම් කරලා Taman හදන දැව බහන ඒ තමන්ට ඕන විදිහට ඒක අලංකාර ලෙස නිර්මාණය කරන්න දක්ෂයි. ඒක දැන් මේකෙත් බලන්න පොඩ්ඩක්. මේකෙත් අපිට ගන්න දෙයක් මොකක්ද? දැන් ඔය මුලින් සඳහන් කර A negative, O positive මේ එක එක ලේ වර්ග තියෙන අය. ඒ අදහස් විවිධ ආකාරයෙන් තියෙනවා. හොඳයි නැද්ද? එක එක්කෙනා සංස්කාර විනාපු කුසල් අකුසල් වලට අනුව තමයි ඒ සත්‍ය ගුණ වලට අනුව තමයි ඒ කෙනාගේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ. ටිකක් ගැඹුරින් තමන්ගේ බුද්ධිය මෙහෙवला විමර්ශනය කරන්න. ඊළඟට අර ගොවියන් ජලය තොර ඒ අයත් ඒ ජලය තමන්ට ඕන තැනට ගෙනියනවා වගේ ඒ තමන්ට රුචි පරි තමන්ගේ ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඕන විදිහට තමයි මේ වතුර ටික හරවන්නේ. ඒ වගේ නේද මේ විශ්ව ඇතුළු හැමදෙනා සංසාර ගෙනාපු ගති ලක්ෂණ සංසාර ගෙනාපු ශක්ති ගුණ ඒ අනුව නේද
තමන්ගේ සුවකය ක්‍රියාත්මක කරන්නේ. තමන්ට තියෙනවා රුචි, අරුචි, කැමැත්ත, අකමැත්ත. මේවා තමයි තමන් සංස්කාර ගිනාපු ඒ කුසල කර්මවලට තමන්ගේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නේද? ඒ වගේ තමයි අර දුනුවායි ඒ නිර්මාණ ශිල්පයයි දුනු හදන ඒ දක්ෂ ශිල්පය ඒ තම තමන්ට ඕන විදිහට තමයි ඒ කෙනා එක්කෙනෙක් නෙමෙයිනේ ගොවිතැන් කරන්නේ එක්කෙනෙක් නෙමෙයි ඔය අවි දුනු ශිල්පය ඒ සියලු ඒ කාලේ හදපු අය ඒ කෙනාගේ සංසාර දිනාපු ශක්ති ගුණ වලට අනුව තමයි ඒ කෙනාගේ සියලුම ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. ඒ වගේම වඩුකාරිමික ඒත් එහෙම. මේ හැම දෙයක් තුළින්ම අපිට අවබෝධ කරගන්න, වටහා ගන්න තමන්ගේම මේ බඹයක් සමන ලෝකේ තමන් ආධාර කරගන්නව නම් තමන්ගේ ලෝකේ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? කොයි වගේ සිතිවිලිද තමන්ගේ හිතට එන්නේ? මේ පංච ඉන්ද්‍රියයන් හරහා. ඒ සියලු දේවල් දන්නේ කවුද? තමන් පමණයි නේ. තමන්ගේ සියලු දේවල් දන්නේ තමන් පමණයි. මේ භික්ෂුවත් එහෙමයි. ඔබ හැමදෙනාමත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න මාවත. ඒ මාවත තම තමන්ගේ බුද්ධියට ගෝචර වෙන විදිහට හැම දිනාටම එකම මට්ටමේ එකම විදිහට මේ සැපය මත කරගන්න බෑ. නානත්ථ කායා නානත්ථ සංඥා. ඒ කෙනාගේ ඒ සංසාරගත ගිනාපු ඒ කුසල අකුසල කර්ම වලට අනුව තමයි තම තමන්ගේ සියලුම දේවල් තම තමන්ට ඕන විදිහට ගෝචර වෙන විදිහට තම තමන් ක්‍රියාත්මක කරමින් යන්නේ. ඕක වටහා ගත්තද මේ ඉස්සෙල්ල? අද ඉඳලා ඒක කරන්න බලන්න. මට මගේ මේ සම්මුතියට සඳහන් කරන බඹයක් පමණ ලෝකේ මට ඕන විදිහට සකස් කරගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එතකොට සම්මුතියට මම කියලා සඳහන් කළාට පරමාර්ථ පැත්තෙන් මම කියන කෙනෙක් ඉන්නවද? නෑ. අන්න ඒක තමයි හැමතිස්සෙම තමයි මෙනෙහි කරන්න ඕන. මට මේ ශරීර කෝඩුව මට ඕන විදිහට පාලනය කරගන්න බැරි කොට මම කොහොමද මට ඕන විදිහට බාහිරේ මේ අසුරු විසුරු කරන හැමදෙනාමත් පාලනය කරන්න බෑ. ඒ කෙනාගේ ශක්ති ගුණ තමයි ඉස්සරහට කල්ලු වෙන්නේ. ඉතින් මේක වටහා ගනිමින් තමයි තමන්ගේ ඒ පිළිවෙත තමන් අනුගමනය කරන්නේ. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? මේ
පංච ඉන්ද්‍රියන් ලැබිලා තියෙනවා මේ ශරීර කෝඩුවට. මේ කයට සම්බන්ධ වෙලායි මේ පංච ඉන්ද්‍රියන් පිටලා තියෙන්නේ. එතකොට ඒකේ මේ කොටස් 32 ඒකරාශීත්වයෙන් සිතක් කියන එකක් අපි සඳහන් කරනවා. එහෙම නේද? එතකොට මේ සිත ක්‍රියාත්මක වෙන්නේ මේ පංච ඉන්ද්‍රියන් අරහා ඒ ගන්න ආකල්ප ඒ ගන්න සිතුවිලි අනුව අහට දකින්න රූපේ එහෙම නේද? කනට එන ශබ්ද නිසා නාසයට දැනෙන ගන්ධය නිසා දිවට දැනෙන රසය නිසා කායට දැනෙන පහස නිසා මේ පංච ඉන්ද්‍රියන් හරහා සිතට එන සිතුවිලි අන්න ඒකට තමයි කියන්නේ ධර්මයේ කියන්නේ. මොනවාද ඒකට සඳහන් කරන්නේ? චෛතසික ධර්ම. බොහොමයක්ම අපේ සිතට එන්නේ කුමන චෛතසික ධර්මයන්? අකුසල් චෛතසික ධර්මයන්ද කුසල් චෛතසික ධර්මයන්ද? කුසල්. ඔව් පිළිවෙතක් අනුගමනය කරන කෙනාට අර කෙලෙස් තවන වීර්යයෙන් ඉන්න කෙනා. හොඳට තේරුම් බේරුම් කරගෙන අර කුල්ල තියෙන්නේ හොඳ දේ ඉදිරි කරගන්න අනවශ්‍ය දේ බැහැර කරන්න. අන්නේ කෙනා කුසල් අඳුනගෙන කුසලයේ තව තවත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින් ඒකත් බලාපොරොත්තුවක් නෑ කුසලයක් කරන්නේ නික්කම්ම සංකල්පනා අවිහිංසා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා තුල පිළිවෙත් පුරන්න උත්සාහ ගනිමි. ඒ වගේම තමයි අකුසල් වෙන්නේ නෑ. එනවා අකුසලුත් එනවා නැත්තේ නෑ. කපන්න බැරියට ඉඳිනවා වගේ. මාර්යා කුමන පැත්තෙන්ද දුර්වලමම? කොයි පැත්තෙන්ද මගේ තියෙන පොඩි සියුම් දුර්වලකම මේ පිළිවෙත අනුගමනය කරනකොට තමයි තමන්ට දැනෙන්නේ. මොන පැත්තෙන්ද දුර්වල? ඒ දුර්වල තැන දැක්ක ගමන්ම තමන්ව ග්‍රහණය කරගන්නවා මාර්යාගේ බසෙන්. මේක වටහා ගන්න පුළුවන් ප්‍රඥාවන්තයන්ට පමණයි. මේ හැම දෙනාම එකම විදිහට එකම මට්ටමේ මේක වටහා ගන්න ආකාරය වෙනස්. මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේක හොඳට වර්ධනය කරගන්න පුළුවන්කම මතු කරගන්න පිළිවෙත. සීල සමාධි ප්‍රඥා. එහෙම නේද? සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ පිළිවෙත ඒ මාවත තමන් විසින් තමයි වටහා ගන්න උත්සාහ ගන්නේ ඒ කෙනාගේ තම තමන්ගේ ගෙනාපු ශක්ති ප්‍රමාණය. හැම දිනාටම එක ගන්න එකම විදිහට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි වෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය. දැන් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරාම පළමුවෙන්ම ඒක අවබෝධ කරගත්තේ කවුද? දේශනාවේ සඳහන් වෙනවානේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තවුස. එහෙම නේද? කොණ්ඩඤ්ඤ තවුස තමයි ඉස්සෙල්ලා. ඊළඟ දවසේ කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානාම අස්සදී පිළිවෙලින් තමයි ඒගොල්ලෝ
ඒක අවබෝධ කරගන්න. අන්න ඒ වගේ තමයි මෙතන හැමදෙනාම එකම විදිහට එකම මට්ටමින් ඒ කෙනාගේ දේවල් තමන්ගේ සංසාරගත ගිනාපු ඒ ශක්ති ගොනුවට අනුව තමයි ඒ කෙනාට ඒ උතුම් අවබෝධය මතු කරගන්න පුළුවන් වෙන්නේ. අන්න එතන තමන් හොඳට වටහාගෙන සෑම මොහොතකදීම කුමක්ද කරන්න ඕන? තමන් විසින් තමන්ව ස්වයං විමර්ශනයකදී දෙන්න. දැන් බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි. තමන්ගේ සියලුම දේවල් සතර ඉරියව්වෙදීම තමන් විසින් සීලයක සිත පිහිටුවාගෙන තමන් පිළිවෙත් පුරන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා නම් වරදින්නේ නැත්තේ. වරදිනකොට දකින්නවා දොරටු පාලයක් ශක්තිමත්. ওই විදිහට මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන තම තමන්ගේ ඒ උතුම් පිළිවෙත අනුගමනය කරමින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ මාර්ගෝස්සේ ගමන් කරනවා නම් අන්න එයා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආසාපි සම්පජාන. සම්පජානකාර පබ්බතේ තියෙනවා හැම විටම තමන් මේ ඉරියව් කීයක් පවත්වනවද? ඉරියව් 4ක් පවත්වන. ඒ ඉරියව් 4 තම තමන්ට හොඳට සිහිය පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඒ සියලු ක්‍රියාකාරකම් සිදු කරනවා. එකම විදිහට හැම කෙනාටම කරන්න අමාරුයි. ඒ කෙනාගේ අර O නෙගටිව්, A පොසිටිව්, B පොසිටිව් ඒ වගේ තියෙනවානේ. ඒ කෙනාගේ ඒ ගෙනාවු ශක්ති ගුණ වලට අනුව තමයි ඒ කෙනාගේ ස්වකය ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ විදිහට තමන් මේ ඖෂධේ තමන්ගේ ජීවිතේ අරගෙන මේ පිළිවෙත තුලින් බුදුහාමුදුරු දේශනා කරේ ආත්තාපි සම්පජානෝ සතිමා විනය්‍ය. සතිය කියන එක තියෙන්නේ. ඒ සතිය කියන එක තියෙන්නේ සීලයක සිත පිහිටුවාගෙන සිටින ශක්ති ප්‍රමාණයකට තමයි බුදුහාමුදුරු දේශනා කළේ. අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තුළ සිත පිහිටුවාගෙන සම්මා දිට්ඨිය තුළ සිත පිහිටුවාගෙන තමන් ඉන්නවා නම් අන්න ඒ තුලින් පුළුවන් තමන්ට සම්මා සංකල්ප. අන්න එතන තමයි අර මිත්‍යා සංකල්පනා වලින් බැහැර වෙන්න පුළුවන්. ව්‍යාපාද සංකල්පනා වලින් බැහැර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. විහිංසා සංකල්පනා වලින් බැහැර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක තම තමන්ගේ ඒ උත්සාහය ඒ කෙලෙස් කවන වීර්යයෙන් ඉන්න ශක්ති ප්‍රමාණයට සතර ඉරියව්වෙ තමන්ට ප්‍රහාණය කරන්න පුළුවන් ශක්තිය මත කරගත්තොත් අන්න ඒක තුලින් පුළුවන් තමන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වහගත් නිවන නැවත උද්දීපනය කරන්න පුළුවන්. ඒ වහගත් නිවන උද්දීපනය කරන්න පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ පිළිවෙත අනුගමනය කරන ප්‍රඥාවන්තයාට කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් මම ප්‍රඥාවන්තද කියලා තමන් විසින් තමන්ව ස්වයං විමර්ශනයක යෙදෙන්න ඕන. මේ භික්ෂුවක් එහෙමයි. ඔබ හැමදෙනාම එහෙම
පිළිවෙතක් අනුගමනය කරනවා නම් එතකොට දැන් කය මේ පංචේන්ද්‍රියන් හරහා කය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා Tamanට හොඳට සක්සුදත්තේ තමන්ගේ බුද්ධිය තුලින් වටහා ගන්න පුළුවන්. ඒ වටහාගෙන තමයි ඊළඟට මේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සානං වේදනාසු වේදනානුපස්සී විහෙරති. දැන් කුමක් කරහද වේදනාව එන්නේ? මේ පංච ඉන්ද්‍රියන් හරහා එක එක ආකාරයේ අර සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියලා අපි සඳහන් කරනවානේ. ඒවා එනවා ඊළඟට සාමිත සුඛ වේදනා, සාමිත දුක් වේදනා, සාමිත අදුක්කම සුඛ වේදනා. මේ දෙන්නේ වශයෙන් අඳුනගන්න දාපු ප්‍රඥප්ති මතක තබා ගන්න. මොකද මේ දාලා තියෙන්නේ අඳුනගන්න දාපු ප්‍රඥා. මේකට කියන නාම කියලා. ඊළඟට නිරාමිත සුඛ වේදනා, නිරාමිත දුක් වේදනා, නිරාමිත අදුක්කම සුඛ වේදනා. මේවා අර අඳුනගන්න දාපු මේ ප්‍රඥාප්ති මේකේ අහවල් හැටයක් කියලා කියන්න බෑ. කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින්වතුනි රූපං ජීවති මච්ඡානං නාමවත්තන්න ජීවති. රූපය පිරිපිරි බිඳි බිඳි යන්නේක. මෙන්න වටහා ගන්න. දැන් තමයි මේක වටහා ගන්න උත්සාහයක් ගත්තද කියලා හිතන්න. තමන්ගේ බුද්ධිය මේ උතුම් පිළිවෙත වර්ධනය කරගන්න අර මොහොත ගැඹුරට යන්න හරියට නිජයකට යන්න නිච්චලයි නේද? ඒ වගේ Tamanට අවබෝධ වෙනවා නොගිතුපු ආකාරයේ අවබෝධයන් මත කරගන්න පුළුවන්. අන්න ඒ තුලින් තමයි Tamanට මේකේ සැපය සදාකාලික සැපයක්. ඒ සැපය මත කරගෙන මේ පිළිවෙත තුලින් අභ්‍යන්තරේ බාහිරින් නෙමෙයි. බාහිරින් අපි ගන්න සියලුම සැප මේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්න සැප සියල්ලක්ම తాවකාලිකයි. ඒ සියල්ලක්ම එනකොට අරන් ආවෙත් යනකොට අරන් යන්නේ මේක හැමතිස්සෙම බුද්ධියෙන් යුතුව ප්‍රඥාව වර්ධනය කරගන්න, මනස පාදා ගන්න, මතස බැහැර කරන්න උත්සාහ ගන්න. ශක්ති ප්‍රමාණය මේ ප්‍රඥා ඇස වර්ධනය වෙන්න Tamanට වැටහෙනවා. Tamanගේ ඒ උතුම් සැපය කොච්චර දුරට Taman භුක්ති විඳනවද කියලා Taman තුලින් Tamanට දකින්න පුළුවන්. අන්න එහෙම පිළිවෙත අනුගමනය කරනවා නම් අර අපි දැන් සඳහන් කළපු ඒ වේදනාව දැන් මොනවා හරහාද මේ වේදනාව වලින් මේ අපි පරිභෝජනය කරන ඇල්පෙනෙත් ඉඳලා මේ අවිඥානික සියලුම භෞතික දේවල් මේවා අපට අවශ්‍යයි නේද? අපේ මේ පංචස්කන්ධයේ ක්‍රියා විරහිත වී වායු තලයට මුසු වෙන තාක්කල් අපට මේවා පරිභෝජනය කරන්න ඕන. මේ භික්ෂුවටත් එහෙමයි, ඔබ හැම දිනාටමත් එහෙමයි. මේවා අවශ්‍යයි. ඊළඟට මේ සවිඥාන අපි දැන් සම්මුතියට සඳහන් කරනවනේ නේද? සම්මුතිය තුල අපි අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියෝ බිරිඳ ස්වාමි පුරුෂයා දරුවෝ ওই විදිහට අපි එක එක ආකාරයෙන් අපි අර ප්‍රඥප්තියක් හැටියට අපි තනියම ආගන්තුකයන් හැටියට ඇවිල්ලා අපි සම්මුතිය තුල ඔක්කොම එකට එකතු වෙලා අපි හිතියට ඒ ගෙනාපු ඒ ගති ලක්ෂණ ආගන්තුක කියලා කියන්නේ ආපු ගති ලක්ෂණ එහෙම නේද? ගෙන ගති ලක්ෂණ ආගන්තුක කියන්නේ ඒක. ඒ ගති ලක්ෂණ වලට අනුව තමයි දරුවා කියන සම්මුතියට එයාගේ ක්‍රියාකාරකම් සිදු වෙන්නේ.
ඒක එයා දැන් අපි යහපත් දෙයක් කිව්වහම ඒක කනෙක්ට් වෙන්නේ ඒක යාට වැටහෙන්න පෙර පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් එයා ඒක වටහා ගන්නවා. එයාට පුණ්‍ය ශක්තිය නැත්තම් එයාට ඒක ගන්න බෑ. අන්න ඒක තමයි මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. එතකොට ඒ අවබෝධය ඇති කරගන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන උග්ගටිසඤ්ඤ. කවුද? යාගේ ලක්ෂණය මොකද්ද? උග්ගටිසඤ්ඤ කියන්නේ කියන සුණම්ගෙන් වැටගෙන. පෙර සංසාරේ මේ පිළිවෙත අනුගමනය කරලා තියෙනවා. අර අර්ත් එකට නිව්ටන් එක දානකොට අර්ත් එකයි නිව්ටන් එක ලයිට් එක පස් වෙනවා වගේ කියන සුනාමිය මේක මට හරියට හරි. සමහර අය ඉන්නවා කියලා කියපු ගමන් වැටෙන්නේ අර පොණ්ඩන් ජහ සවුසට පැහැදුනා අනිත් පැයට පැහැදුන්නේ නැහනේ. අනිත් පැයට කල් වේලා ගියාගේ සමය පිහිටන්න ඕන. කාලයේ දීපය දේශය කුලය මව මේක ලොකු ගැඹුරක් තියෙනවා. මේ කාල වේලාවට අනුව තමයි මම මේ අනුශාසනාව කරන්නේ. අන්න ඒ වගේ තමයි අර නෙయ్య කියන කෙනා පසුබව ඉතින් පසුව පහු වෙලා එයා ඒක නැවතත් එයාගේ සමය පිහිටවනකොට අන්‍යයා ඒක ලබා ගන්නවා. පදපරම කියන්නේ එයාට මේක ගන්න තරම් පුණ්‍ය ශක්තියක් නැහැ. අකුසලේ බල වැඩි. දැන් සමහර වෙලාවට හොඳට බණ අහනවා හරි ප්‍රබෝධයක් තියෙනවා. නමුත් එතනින් නැගිටලා යනකොට අරක ඔළුවට නැහැ. ඒක හිතේ ධාරණය වෙලා නැහැ. අකුසලේ බල වැඩි ප්‍රබලයි. ඔය තැන්වල මේ වික්ෂුවත් හිටියා. අන්න ඒකයි මට දකින්න පෙන්නලා දෙන්න ඕනේ. ඒ නිසා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් අපට අව탁සේරු කරන්න බෑ. හැම දිනාටම බුදුහාමුදුරුවන්ගේ මහා කරුණාව කියන එක තිබෙනවා. එහෙම නේද? බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියලා කියන්නේ සියලුම දෙනා දැන් යම් කිසි අකුසලයක් කරා නම් එයා සංසාර දිනාපු ගති ලක්ෂණ වලට අනුව තමයි එයා ඒක කරන්නේ. අන්න ඒ වගේ කෙනෙක් තමයි අහිංසක චරිතය. අහලා තියෙන අහිංසක කියන්නේ කවුද? අහිංසකනේ ඉස්සෙල්ලා අහිංසක කූඩුව මැරිලායි අඟුලිමාල කූඩුව ගත්තා. ඊට පස්සේ අඟුලිමාල කූඩුව මරලා තමයි ඒ පැවිදි කූඩුව අරගෙන අඟුලිමාල නමින් රහත් උනේ. මතක තබා ගන්න. අර ගුරුවරයාගේ තියෙන මේක ඉල්ලීම ගුරු මුස්තිය. ඒ ගෞරවය නිසා තමයි මේක හොඳ එකක් මේක නරක එකක් මේකේ කියලා යට තේරුමක් නැහැ. අර භක්තියට තමයි අර කියපු ඒ වැරදි ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ. පෙර සංසාරේ අකුසලයක් තිබුණා යාගේ. යාගේ සිදු වෙන්න ඕන තියෙන දෙයක්. මම මේකයි මේ පැහැදිලි කරලා දෙන්නේ. මේ හැම දිනාගේ මේ හොඳයි නරකයි අතර තියෙන දෙයක් තමයි මේ කාගේ ළඟ තියෙන්නේ. හොඳත් එක්කම නරක තියෙනවා. හැම තිස්සෙම හොඳ යට කරලා නරක විශ්වාස වෙන ස්වභාවය තමයි මේ විශ්ව ඇතුළු ඔබ හැම දිනා ළඟම නිවන් අවබෝධ කරගන්න තාක්කල් පින්වතුනි තියෙන්නේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ වරදිනවා තමයි. අනේ නිසා තමයි මේ පිළිවෙත අනුගමනය කරන්න දුන්නේ. මේ මාවත සුද්ධ කරගෙන යන්න. අන්න ඒකට තමයි අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා,
මේවා සියල්ලක්ම තමන්ගේ බුද්ධිය තුළින් ඒ අවබෝධය වර්ධනය වෙන්න සම්මා වාචාව බොහොම හොඳට මනස කය සංසුන් වෙනවා, හිත සංවර වෙනකොට වචනය සංසුන් වෙනවා. ඒ වගේම තමන්ගේ සියලු දේවල් බොහොම හොඳට තීක්ෂණ ඥාණයෙන් යුක්තයි. ඒක පරාර්ථකාමී හිතකින්. ඒක කිසි කෙනෙකුට අවඩක් වෙන විදිහේ වචනයක් ඒකේ ඇත්තේ නැහැ. ඒ පරාර්ථකාමී හිත සමසත්තහ, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා කියන තැන නිඳගෙන තමයි ඒ පිළිවෙත අනුගමනය කරන්න උත්සාහ ගන්න. අන්න එහෙම පිළිවෙත අනුගමනය කරමින් කටයුතු කරනකොට තමයි අර වේදනාව පිළිබඳව මේ පංච ඉන්ද්‍රියන් හරහා මොන ආකාරයේ සතුටු දේවල්ද පිටට එන්නේ, මොන වගේ දේවල්ද අසතුටු දේවල්, ඒ ප්‍රඥාව වර්ධනය වුණාට පස්සේ සතුටක් අසතුටක් කියන එකක් නෑ. සම්මුතියට සඳහන් කළාට යථාර්ථය අවබෝධ කරගෙන තමයි ඒ සියලු දේවල් පරිභෝජනය කරන්නේ. කුමක් මතු කරගත්තට පස්සේ අන්න එතනයි වැදගත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා සංයෝජන ධර්ම 10ක්. මේ සංයෝජන ධර්ම 10න් අර සක්කාය දිට්ඨිය කියන්නේ ප්‍රහාණය කරගත්ත ශ්‍රාවකයා, විචිකිච්ඡාව කියන එක ප්‍රහාණය කරපු ශ්‍රාවකයා, සීලබ්බත පරාමාස කියන එක ප්‍රහාණය කරපු ශ්‍රාවකයා, මේ සංයෝජන ධර්ම තුනසේ කරාන අන්න ඒ ශ්‍රාවකයා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ මම මගේ ආත්මය කියන අර මතක කියන එක බැහැර කරලා නැනස මතු කරගෙන නැනස තුලින් ප්‍රඥාව වර්ධනය කරගෙන අර සංයෝජන ධර්ම තුනසේ කරලා තමන්ගේ අභ්‍යන්තරයේ ඒ පිළිවෙත වඩා මණිකක් උපදාන තව තවත් ඒක දීප්තිමත් වෙනවා වගේ ඒක වර්ධනය කරගන්න ඒ සැපය භුක්ති විඳින්නේ තමයි ලෝකයක් එක්ක මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනය තුලින් ඒ යහපත තමන්ටත් මතු කරගෙන අන් අයට ඒ යහපත ලැබෙන ආකාරයෙන් ඒ මාවත පෙන්වලා දෙනවා. හැබැයි මේක හැම දිනාටම ගන්න බෑ. මොකද මේක බුදුහාමුදුරුවෝ දේශනා කළා නියකන්නට පස්පිටක් අරන් මහණෙනි මේ නියකන්නේ තියෙන පස්පිට හා සමානයි මේ ගම්භීර ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාවන්තයෝ. මේ මහා පොළවේ පස්සා සමානයි මේ සංසාරේ සැරිසරන පෘථග්ජන. ඔතන මේ භික්ෂුවක් හිටියේ නැද්ද? ඔබ හැමදිනම හිටියේ නැද්ද? මනුෂ්‍ය වෙලාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. එච්චරම සංසාර බයයි. එච්චරම සංසාර දීර්ඝයි. මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්න කන කැස්බෑව වියසුතුරෙන් අහස්ස දකින්නෝ වගේ. පංචේන්ද්‍රියන් සහිතව උප්පත්තිය ලබන්න. මන්ද බුද්ධික භාවයෙන් තොරව උප්පත්තිය ලබන්න. එහෙම නේද? අංග විකල භාවයෙන් තොරව උප්පත්තිය ලබන්න. සම්බුද්ධ ශාසනයේ තියෙන රටක උප්පත්තිය ලබන්න. සම්බුද්ධ ශාසනයේ තියෙන අවධියක උප්පත්තිය ලබන්න. බොහෝ කුසල් කරලා තියෙනවා නම් ඔබ හැමදෙනාම මේ භික්ෂුව ඇතුළේ බොහෝ කුසල් කරලා තියෙනවා. ඔබ හැමදෙනාගේම තියෙනවා සංගවිච්ච කුසලේ. අද ඒ නිසා තමයි මේ
පුන් පොහොය දවසේ අද අපේ සුජාතා හාමුදුරු සඳහන් කර පරිදි මේ තමන්ගේ පිළිවෙත මේ සංසාර බය දැකලා මේ සංසාර ඕගය මේ සැඩපහර ජය ගන්න උත්සාහ ගැනීමක් කරා. එනිසා අන්න ඒ වගේ කෙනා ඒ පිළිවෙත අනුගමනය කරගෙන කටයුතු කරන උත්සාහවන්ත වෙන කෙනා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලෙත් ඉඳලා තියෙනවා. ඒක හොඳම කතා ප්‍රවෘත්තියක් මම සඳහන් කරා. අර බන්දුල මල්ලිකා අහලා තියෙනව නේද? බන්දුල මල්ලිකා කියන්නේ බන්දුල සෙනෙවිගේ ස්වාමි දියණිය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දම් පිළිගන්නවා. ඒ දම් පිළිගන්න අවස්ථාවේ සේවිකාවගේ අතින් වාජනයක් බිඳුණා. දැන් සරියුත් හාමුදුරුවෝ මේ මල්ලිකා දේවියගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය කරමින් ඉන්නේ. සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ අරුමකට ප්‍රඥාවන්තින් අතර ඉගලයි. පළවෙනි බුදුහාමුදුරුවෝ අරුමකට අර මල්ලිකා බන්දුල මල්ලිකාවගේ නෙමෙයි ඉරියව් වෙනස් වුණා. ඊළඟට දානේ වෙනද ඒ විදිහට සාමාන්‍ය විදිහට දානි දුන්නා. ඊට තවත් කතා ප්‍රවෘත්තියක් එතන සඳහන් කරනවා. සේවිකාවක් ගෝගෙන ඇවිල්ලා සේවකෙක් අර හසුනක් දෙන සන්නසක් දෙනවා බන්දුල මල්ලිකාව. බලනවා. ඒකේ සඳහන් වෙලා තියෙන ප්‍රවෘත්තිය. ඒකත් ඉනේ ගහන මේ බන්දුල මල්ලිකාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පිළිගන්නවා. මොකද ඒකේ තිබුණේ තමන්ගේ ස්වාමි පුරුෂයා ඇතුළු දරුවන් 30 දෙනාම ඝාතනය කරනවා. මෙන්න පෙර සංසාරේ කරපු අකුසලයක් නිසා ඒ විපාක ලැබුණා. අන්න අහිංසකට ඒ සංසාරේ කරපු අකුසලයක්. අර සෝවාන් මාර්ගඵල ලැබලා හිටියේ කවුද? බන්දුල මල්ලිකා. ඉත මේ ලෝක ස්වභාවය ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ පිළිවෙතට අනුව අවබෝධ කරගත්ත නිසා මේ ලෝකේ කවුරු ඉපදුනා නම් වයසට යනවා. එහෙම නේද? ජාති දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඒක අවබෝධ කරගත්ත මේ මල්ලිකා දේවිය. ජරා දුක්ඛ ලෙඩ වෙනවා. මරණ දුක්ඛ මැරෙනවා. ඒ මැරෙන ඉස්සලා එක එක ප්‍රශ්න එක එක කෙනාට රෝගකාරකයන් වගේ අනුතුරු වලට භාජනය වෙනවා. ඒ සංසාරගත කෙනාපු කුසල වලට අනුව ඒ අවබෝධය ඇති කරගත්ත කෙනා අර සංයෝජන ධර්ම තුනසේ කරපු නිසා හිත සලව ගත්තේ. ඒ මොකද සක්කාය දිට්ඨිය කැඩිලා මම මගේ ආත්මිකින මතට බැහැර වෙලා නිත්‍ය සුඛ ආත්ම කියන ඒ මිත්‍යාවෙන් බැහැර වුණා. මිත්‍යා සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වලින් බැහැර වුණා. පැහැදිලිද? එතන තිබුණා මතු කරගෙන සම්මා සංකප්පයේ තිබෙන නිසා නෙක්ඛම්ම සංකල්ප අන්න අත්හැරලා අවිහිංසා සංකල්පන අව්‍යාපාද සංකල්පන අන්නේ අවබෝධය ඇති කරගෙනයි මේ මල්ලිකා දේවිය අර උතුම් බුදු පිළිවෙත ඒ අවබෝධය බුද්ධිය තුලින් වර්ධනය කරගෙන තමයි මේ මල්ලිකා බන්දුල මල්ලිකාව සිටියේ. ඒ වගේ තමයි සෝපාක කියන්නේ ඒ වගේ චරිතයක් තමයි. සෝපාක කියන්නේ ඒ වගේ
බුදුහාඳුරෝ සෝපාකට පිට වෙන්න එන්නේ නේද? අර අමුසොහනේ බැඳලා යනවනේ කතා ප්‍රවෘත්ති එහෙමනේ තියෙන්නේ. සත්තුන්ගෙන් කවුරු ගොදුරු වෙන්න ඉස්සෙල්ලා බුදුහාඳුරෝ වැඩම කරලා යාව ඒකේ නිදහස් කරලා මලමිණිය කොත්තලා බැඳලානේ තියලා ගියේ. එහෙමයි සඳහන් වෙන්නේ. සෝපාකට පිහිටුණා. දැන් බලන්න මේ සෝපාක කියන්නේ කවුද? පුංචි සාමණේර. බලන්නකෝ යාගේ කොච්චර මේකක් තියෙනවද කියලා. යා කොච්චර බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව හොඳ අවබෝධයක් පෙර සංසාරේ ඒ කරපු ශක්ති ගුණ වලට කුසල් වලට යා බලන්න බුදුහාමුදුරන් සබ්බේ සත්තා ආහාරක්තික ඒ සෝපාක පොඩි සෝපාක නේද? ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මේ පිළිවෙත බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනය තුළින් මෙයා හොඳට අවබෝධ කරගෙන ඉන්න නිසා මෙයාට මේ හැම දෙයකම තියෙන යථාර්ථය අපි දැන් ආහාර හැටියට ගන්න කබලින්කාර ආහාර නේද? පස්කෝ ආහාර, මනෝ සංජේතන ආහාර, විඥාන ආහාර මේ විදිහට අපි අරගන්නේ. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරක්තික. දැන් මේ සෝපාක පොඩි හාමුදුරු සඳහන් කරන්නේ. වේ නාමකින් නාමංච රූපංච. නාම රූප. තීනි නාමකින් විස්සෝ වේදනා මේ ත්‍රිපරිවර්තය ආත් රූපය චක්කු විඥාන. කනත් සත්‍යයක් සෝත විඥාන. නාසයත් ගන්ධයත් ගාන විඥාන. දිවත් රසත් යත් දිවා විඥාන. කයත් පහසත් කාය විඥාන. මනත් ධම්මයත් මනෝ විඥාන. මේක දැක්කා මේ පුංචි සෝපාක ඊළඟ මේ සෝපාක සතර සතිපට්ඨාන පිළිබඳ චත්තාරෝ අරිය සත්‍යා මේක අවබෝධ කරගත්ත පංචනාමකේ පංච උපාදානස්කන්ධ ජනාමකේ ය අභ්‍යස්ත පතිකානි ආයතනානි මේ හය හරහා ඇති වෙන දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අවබෝධ කරගෙන හිටියේ. සත්ත නාමකේ සත්බුද්ධංගා අට්ඨ නාමකේ ආරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නව නාමකේ නව සත්තා වාස මේ අවබෝධය ඔබ හැමදිනාටම මේ වික්ෂුව ඇතුළු හැමදිනාටම අවබෝධ කරගන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ පිළිවෙත හොඳට සත්සුදස්සේ කෙලෙස් භවන වීර්යයෙන් යුතුව ඉන්නවනම් හැම මොහොතකදීම සද්ධා ඉන්ද්‍රිය වර්ධනය වෙනවා. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ පිළිබඳව පැහැදීමක් තියෙනවා. විවි ඉන්ද්‍රිය කෙලෙස් භවන වීර්ය සෑම මොහොතකදීම තමන්ගේ ළඟ තියෙනවා. සති ඉන්ද්‍රිය සෑම මොහොතකදීම තමන්ගේ ළඟ කොපමණ දුරට තියනවද තමන් තුළින් තමයි ඒක අඩු වැඩි වශයෙන් දැක ගන්න පුළුවන්. සමාධි ඉන්ද්‍රිය ඒක අඩු වැඩි වශයෙන් තමන්ට වෙනස් වෙනවා නැත්තේ නෑ. ප්‍රඥා ඉන්ද්‍රිය මේක සියල්ලක්ම හැම මොහොතකදීම තමන් වඩා වර්ධනය කරගන්න ආකාරයට තමන් මේ සතර ඉරියව්වෙන් ක්‍රියාත්මක වෙනවා නම් ආසාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත පිළිබඳව දන්නේ තමන් පමණයි. වරදින් නැත්තේ නෑ. වරදින්න පුළුවන්. වැරදෙන කොටම දක්නවා. අන්න ඒ පිළිවෙත අනුගමනය කරනවා නම් ඊළඟට ආසාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන ධම්මේ ධම්මානුපස්සී විහෙරති.
පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංච කාමයට ගොදුරු නොවේ. පංච කාමයේ නැත්තම් පංච උපාදානස්කන්ධය තියෙනවද? නෑ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බන්දති බික්ඛු ඒතමග්ගෝ විසුද්ධිය. මේ බුදුහාමුදුරගේ අනුශාසන. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බන්දති බික්ඛු ඒතමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනත්ථාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බන්දති බික්ඛු ඒතමග්ගෝ විසුද්ධිය. එහෙනම් ඒ අවබෝධය ඇතිවෙච්ච කෙනා කොහොමද දකින්නේ මේ ලෝකේ? තමන්ගේ බඹයක් පමණ මේ කමයක් පමණ මේක ආධාර කරගෙන මේ බුද්ධිය තුළින් මේ ප්‍රඥාව මත කරගෙන මේ අභ්‍යන්තරයේ සැපේ මත කරගෙන තමන් දකිනවා කොහොමද මේ හැම දෙයකම ස්වභාවය. රූපය තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි. වේදනාව තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි. ඊළඟට සංඥාව තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි. සංඛාරය තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි. විඥාණය තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි. ඒක බුදුහාමුදුරු උපමාවක් හැටියට දේශනා කරනවා. රූපය පිරි බිඳි බිඳි යන එක. එතකොට දැන් Tamanට අවබෝධ වෙනව නේද? මම කියලා සම්මුතියේ විදියට පරමාර්ථ පැත්තෙන් මම කෙනෙක් නෑ කියලා. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මේ අවබෝධය Tamanගේ බුද්ධිය තුළින් වටහා ගන්නව නම් අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා නොවි එන ඕනම දෙයකට ඉන්ද්‍ර කීලයක් වගේ නොසෙලී සිටීමේ පිළිවෙත් පුරන්න උත්සාහ ගන්න. එතකොට වේදනාව ජීවගුණයකට සමාන කරනවා. දැන් අපි සඳහන් කරන්නේ අර සිත්ති වේදනාවල් 9ක් පිළිබඳ ඔය 9ම එකක්වත් නෑ අඳුරගන්න දාපු මේ ප්‍රඥාක්ති ඒ අවස්ථාවට ගැළපෙන විදිහට තැනට සුදුසු නුවණ. ඒකට කියනවා නේපස්ත ප්‍රඥාව. ඒ අවස්ථාවට උචිත වෙන විදිහට තමයි තමන්ගේ මනස කලව ගන්න. අර බන්දුල මල්ලිකාව එහෙම නෙහිතියි. පැහැදිලිද මේ කියන්නේ? බන්දුල මල්ලිකාව හිත කලව ගත්තේ නෑ. ලෝක ස්වභාවය එයාගේ ශක්තිය ප්‍රමාණය අවබෝධ කරගත්තා. ඒ අවබෝධය තුල ඉන්න නිසා තමයි සරියුත් හාමුදුරුවෝ එයාගේ වෙනස් වීම දැක්කේ නැත්තේ. ඒ අවස්ථා දෙකම අධික්ෂණය කළා. නිසා මෙතනත් ඉන්න පුළුවන් ඔය අවබෝධය වටහා ගන්න පුළුවන් අර විසාකාව වගේ. අවශ්‍ය වෙන්නේ තමන්ගේ උත්සාහය. තමන්ගේ ඒ උතුම් පිළිවෙත මතු කරගෙන මිල කරන්න බැරි අමිල සැපයක් සතුටෙන් ඉන්න පුළුවන් සැපයක් මේක අසුභවාදී දහමක් කියලා හිතනවා නම් කවුරු හරි සංසාරේ කරපු අකුසලයක් එහෙමයි. මේක අසුභයි ඔය තැන්වල මේ භික්ෂුවක් හිටියා. ඔය භික්ෂුව මේ භික්ෂුවත් මම උඩකින් වැටුන්නේ නැහැ. ඔබ හැමදෙනාම උඩකින් වැටුන්නේ නැහැ. මනුෂ්‍ය වෙලා උප්පත්තිය ලැබුවේ බොහෝ කුසල් කරපු නිසායි. තිරිසන් ආත්මවල, പ്രേතාත්මවල, අසුරාත්මවල නිරයේ මේ සතර අපායේ ඉපදුනා. බුදුහාමුදුරුවෝ දේශනා කළ තල 31ක් උන්වහන්සේගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගෙන ඒ තල 31ේම මේ භික්ෂුව ඇතුළු හැමදෙනාම ඉපදුනා. ඒ කරපු අර කුසල් අකුසල් වලට අනුව අර සංකත පැත්තෙන හිටියේ සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුක්ත සසංකාර සිතකින් කුසල් කරේ. ඒකේ තිබුණ බලාපොරොත්තුවක්. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව ප්‍රාර්ථනා දේශනාවක් නෙවෙයි. අනිවාර්යයෙන්ම තමන් වපුරු බීජයක් කියනවා නම්
ඒ බීජය තමන්ට කවදා හෝ තමන් කුසල් බීජයක් රැස් කරා නම් තමා පසුපසේන සෙවණැල්ලමින් තමන් කරා එනවම තමන් අකුසල් බීජයක් වැපුරුවා නම් අකුසලයක් කරගත්තා නම් මේ පංචේන්ද්‍රියන් හරහා ගුණ පසුපසේන ගැලෙමින් තමන් කරා එනවා. අද ඒ නිසා මේ ලෝකේ සියලුම අය සියලුම තරාතින් අය ඒ කෙනා ගෙනාවු කුසල කර්ම වලට අනුව තමයි ඒ කෙනාගේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. ඒ නිසා මේක වටහා ගන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ කන්දානම් වික්කවේ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මහණෙනි මේ සංසාරේ හරිම බයයි. ඒ නිසා ප්‍රමාද නොවි අප්‍රමාදීව කුසලයේ සිට පිහිටවා ගන්න. අන්න ඒකයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන් මාවතක්. ඒ මාවත සුද්ධ කරගෙන යන්න ඕන මේ වික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම අන්න එතකොට තමයි අෂ්ටලෝක ධර්මයේදී කම්පා නොවි තමන්ගේ ජීවන රටාව ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම කෙනා තමන් ඉන්නේ හරීම අල්පේච්ඡ භාවයෙන් යුතු ජීවිතයක ගොඩනගා ගන්න. ලද දෙයින් සතුටු වෙනවා. පරාර්ථකාමී හිතක් තියෙන්නේ. එයාගේ හැම තිස්සෙම ස්වභාවය තමයි ඒ පරාර්ථකාමී හිතන විදියට කරන හිතන කෙනාගේ ලක්ෂණය තමයි කාටද මගෙන් පිහිටක් වෙන්න තියෙන්නේ. කාටද මගෙන් සේවාවක් වෙන්න තියෙන්නේ. ඒකනේ බුදුහාමුදුරු දේශනා කරේ චරිත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය ලෝකානුකම්පාය. මේ අවබෝධය මත කර ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ අවබෝධය මත කරගත්තට පස්සේ ඒ අවබෝධය තුලින් අනුන් සනසන්න අනුන්ගේ යහපත අනුන්ගේ සැපය අන්න එතන තමයි ඒ ප්‍රඥාවෙන් ඉන්න කෙනා පිළිවෙත් පුරන උත්සාහ ගන්න කෙනා තමන් වැඩිච්ච වලේ මේ විශ්වත් මහා අගාධයක හිටියේ. ඔබ හැමදෙනාම මහා අගාධයක හිටියේ. අර මම මුලින් සඳහන් කළේ ඒ අනුශාසනායි මුලින්ම මනුස්සාත්මයක් ලැබලා උප්පත්තිය ලැබුවත් අංග විකල නම් මන්ද බුද්ධික නම් එහෙම නේද? පංචේන්ද්‍රියන් අහිමි නම් මිත්‍යා දෘෂ්ටික නම් මේ ඔක්කොගෙන්ම ජය අරගෙන තියෙන සම්බුද්ධ ශාසනයේ තියෙන රටක සම්බුද්ධ ශාසනයේ තියෙන අවධියක මේ ඔක්කොම අවශ්‍ය වටපිටාව මේ වික්ෂුව ඇතුළු හැමදෙනාටම ලැබෙන්න තියෙනවා. එහෙනම් කුමක්ද කරන්න ඕන? මෙන්න මේ පිළිවෙත වහවහ කිස්සකිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් ස්වයන්නාතේ මේ මාවත සුද්ධ කරගෙන යන්න උත්සාහ ගන්නවා නම් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. එකම කෙනා බොහෝම හොඳට ලෝකයේ හිතසුව පිණිස තමයි පරාර්ථකාමී හිතකින් කටයුතු කර හැමතිස්සෙම බලන මට වැරදුනේ කොතනද? මොකද තාම නිවන් අවබෝධ කරගෙන නැහැ. සෝවාන් මාර්ගඵල තව තියෙනවා පිළිවෙත් යන්න ස්ටෙප් 3ක් යන්න තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝය රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව මේ 10 මේ 7 තව තියෙනවා. මේක ප්‍රහාණය කරන්න පුළුවන් හරිම ලෙහෙසි හරිම පහසුයි. මේ පළවෙනි කඩේම පසු කරා. පළවෙනි කඩේම පසු කරන්නයි. ඊට පස්සේ ඉතිරි කඩේන් ටික බොහොම පහසුවෙන් Tamanට මතු කරගන්න පුළුවන් පසු කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේක ප්‍රාර්ථනා දහමක් නෙමෙයි.
යදින දහමක් නොවේ. යදින දහමක් බුදුහාමුදුරු කොතනකවත් දේශනා කරේ නැහැ. දැන් අපි කොතනද ඉන්නේ කියලා මේ වික්ෂුව ඇතුළු බහැම දිනාමත් කල්පනා කරා. අර සංකත පැත්ත සමානුකූලව ප්‍රහාණය වෙන්න අසංකත පැත්ත වර්ධනය වෙන්න මොකද වෙන්නේ? අත්හරින්න ඕනේ නැහැ. අත් හැරෙනවා. දන් දෙන්නේ කොහොමද? අත් හැරලා. දානේ කියන අත්හැරීම. ඒක ඇති කිසිම බලාපොරොත්තුවක් ඊට වඩා ලොකු සැපයක් තමන් භුක්ති විඳිනවා. අර බන්දුල මල්ලිකා ඒ වගේ කෙනෙක් තමයි. සුප්‍රබුද්ධ ඒ වගේ කෙනෙක් තමයි. ඒ වගේ සුප්‍රබුද්ධලත් දැන් ඉන්නවා. දලුත් ඉන්නවා. නැත්තේ නෑ. විසාකාල වගේ ඉන්නවා. අය. මේක වැහිලා තියෙන්නේ. අර කෙලෙස් පොට්ටනිය වැහිලා තියෙන්නේ. ලෝභ පොට්ටනියයි, දේශ පොට්ටනියයි මෝහේ. අර මණික් හරන්න යනකොට එක උදුළු පහරේ සමහර අයට මණික් හම්බ වෙනවා. අහලා තියෙනවද? සමහර අයට කොච්චර හැරුවත් අඩුම ගානේ එක පදිංගලයක්වත් හොයාගන්න බෑ. ඒක තමයි අර කුසල කර්ම වලට අනුව ස්වභාවය. නමුත් බුදුහාමුදුරු දේශනා කළේ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන් ක්‍රමවේදයක්. කුසලයේ ඉස්මතු කරන්න පුළුවන් ක්‍රමවේදයක්. අකුසලයේ කියලා ඒක ගැන හිත වද විඳින්න දුක් විඳින දේශනාවක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරේ. උත්සාහවන්ත වීර්යයෙන් යුතුව කටයුතු කරනවා නම් ඒකයි බුදුහාමුදුරගේ අනුශාසනාව. මේකට මුදල් ඕනේ නැහැ දෙන්නේ. මුදල් ඕනද මේකට? මේකට වෙලාවක් අවශ්‍යද? දැන් සමහර අය කියන අපිට වෙලාවක් නැහැ කියලා. නෑ. ඕනෑම කෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න පුළුවන් මේ පිළිවෙත තුලින් තමන්ගේ බුද්ධිය තුලින් තමන්ව අඳුරගත්තා. යෝධම්මං පස්සති සෝමං පස්ස. එහෙනම් මේකට කාගින්වත් අවසර ගන්න ඕනෙත් නැහැ. තමාගේ පසුපසේන සෙබනැල්ලෙමින් තමන් කරා මේ උතුම් පිළිවෙත තුලින් තමන්ගේ සැපය කල්යාණ මිත්‍රය හැටියට තමන්ගේ ළඟ ඉන්නවා. බාහිරින් කල්යාණ මිත්‍රයෝ අපට හොයන්න බෑ පිළිගන්න. පුළුවන් ද බාහිරින් කල්යාණ මිත්‍රයෝ හොයන්න? බුදුහාමුදුරු දේශනා කරේ බාහිරින් කල්යාණ මිත්‍රයෝ හොයන්න එපා. තමන්ගේ කල්යාණ මිත්‍රය තමන්මයි. තමන්ගේ පාපකාර මිත්‍රයක් තමන්මයි. ඒ නිසා මේක අවබෝධ කරගෙන මේ උතුම් සැපයමත් කරගන්න උත්සාහ ගන්නවා නම් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒ පිළිවෙත අනුගමනය කරමින් සංසාර බය දැකලා සංසාර ගමන කෙටි කරගන්න ඔබ හැමදෙනාම මේ දහම් විදිහට අමාවස්යක් වේවා. සංසාර බය දැකීවා. උතුම් විමුක්ති සෝය සාක්ෂාත් කරගන්න මාව තමන්ගේ බුද්ධිය තුළින් සාක්ෂාත් කරගන්න වහවහ ඔබ හැමදෙනාටම භාග්‍ය උදා වේවා කියලා ආශිර්වාද. දැයි හැමදෙනාම බොහෝම හොඳට මේ ධර්මයේ ශ්‍රවණය කළා. ඒ තුලින් ජනිත කරගත්ත සියලු කුසල සම්භාරයන් විශේෂයෙන් මේ පින්බිම ආරක්ෂා කරගෙන වැඩ වාසස්ථානය කරන්නා වූ සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යාශීර්වාද වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ත්වං සදාති.
එත්තාවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඒ වගේම විශේෂයෙන් මේ පුණ්‍ය භූමියේ ශාසනික මෙහෙවරක් සිදු කර අපවත් වී වදාළ අනිකුත් පූජනීය ස්ථානයන්හි ශාසනික මෙහෙවරක් සිදු කර අපවත් වී වදාළ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ පින්දිම මෙන්න අනිකුත් පූජනීය ස්ථානයේ ශාසනික අභිවෘද්ධිය උදෙසා ධනෙන් ශ්‍රමයෙන් හැම ආකාරයෙන්ම අප උපස්ථාන කරපු සිව්පතෙන් සියලු සතර පේරුවේ දායකකාරකාදී මිය ගිහිල්ලා සිටිනවා. ඒ සියලු මියගේ ඥාතීන්ට විශේෂයෙන් රටදැයිවෙන්නේ සේවය කර දීපිදුවා වූ වීරෝදාර ත්‍රිවිධ හමුදාවේ නිලදරුවන් සුනාමි ව්‍යසනයේ ජල ගැලීම් වලින් නාය යෑම් වලින් නොඑක් ආපදා වලින් විශේෂයෙන් මේ කාල වකවානුව තුළ වසංගත රෝගයට ගොදුරු වුණා. මේ ලංකාවේ 10කට කිට්ටු වෙන පිරිසක් දැන් මිය ගිහිල්ලා තියෙනවා. අනිකුත් මනුස්ස ලෝකේ රට රාජ්‍යවල ලක්ෂ ගණන් වලින් මිය පරලොව ගියා. බොහෝ පිරිසක් තාමත් රෝගාතුරව සිටිනවා. ඒ නිසා ඒ මිය ගිය සියලුම ඥාතීන්ට ඒ වගේම අර සත්‍යවාදී බෝධ ප්‍රහාරයෙන් මිය පරලොව යන්ට දෙනු ඒ පාස්තු ප්‍රහාරයෙන් මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප මෙන්න සිල්වසල් වැසි ගම් වැසි නගර වැසි රට වැසි ලෝවැසියන් නමින් මිය පරලොව යන්ට දෙනු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැප ඇති තැනක සිටිනවා නම් සැපය වඩාත් වර්ධනය කර ගනිත්වා. දුක ඇති තැනක නම් යම් සංසාර අසවැරද්දක් නිසා දුකින් අත මිදේවා. සපතකටපත් වෙත්වා. කෙලවර උතුම් විමුක්ති සුවය ඒ නිවනින් සංසා ගැනීමට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා මේ කිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ආස්වාද ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි දෙවියෝ සන්තෝෂ භාවයටපත් වුණා. දේව සමාගමේ සාකච්ඡාවක බඳුන් වෙලා දිවකල් වලින් පවන් කරලා ඔබ හැම දිනාටම ආශිර්වාද ආරක්ෂාව සැලසෙනවා. ඔබ හැම දිනාගේ ඒ සම්මත ලෝකයේ කරන කියන රැකිරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු, ගොවිතැන්පත් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, තමන් ඉදිරි අනාගතයේ ඉලක්ක කරගෙන යහපත් කටයුතු අර සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරකටි සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත පැත්තට යොමු වෙලා ඒ පිළිවෙත් කරමින් දන් පැන් දෙනකොට සියලු දේවල් කරනකොට මෙලවදීම ආධ්‍ය වෙන විදිහට ජීවිතයක් ගත කරන්න පුළුවන් මාර්ගය හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ හැමදෙනාම සංසාරගත කෙනාට අකුසල් මූල විපාක දෙවිදිනවා. ශරීර පංච රෝගකාරකයක් නිදංගට සියල්ලන් විදිහට ස්පර්ශනය කරගෙන තුරුණෝන්ගේ සරණින් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලබාගෙන අෂ්ටලෝක ධර්මයේ දිගේ සම්පාණුවේ හැම විටම ශරීර පූර්ව කමතහනක් කරගෙන අසුබය මෙනෙහි කරන්න, පිළිකුල් භාවනාව මෙනෙහි කරන්න, මරණානුස්සති භාවනාව මෙනෙහි කරන්න. තමන්ගේ බුද්ධිය තුලින් තමන්ගේ ඒ උතුම් සැපය මේ බඹයක් පමණ මේ ලෝකෙ තුලින් ජය අරගන්න හැමදිනාටම භාග්‍යුදා වේවා. අවසාන වශයෙන් දෙවියන්ට මේ ගිය ඥාතීන්ට ඔබ හැමදිනාටම මේ උතුම් විමුක්ති සුවය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වීමට මේ උතුම් කුසලයේ මහත් ඵල මහාන සංසයක් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන
සම්පatti මිනාතේ සමිජ්ජතු